රජ වෛද්‍යනානික සංගමයේ විදිහට අප පහුගිය කාලය තුළ දිගටම අවධාරණය කරපු කාරණයක් තමයි මේ කොවිඩ් පාලනය සම්බන්ධයෙන් අපි පවතින දත්තයන් හරියට විශ්ලේෂණය කරලා ඉදිරියට ගමන් කළේ නැත්නම් රට අනතුරුදායක තැනකට ගමන් කරන්න පුළුවන් කියන කාරණය. එතකොට අපි ගත්ත තීරණවල කාර්යක්ෂමතාව පිළිබඳ ගැටලු ඇති කරමින් විශේෂයෙන් බස්නාහිර පළාත කේන්ද්‍රගත වෙලා තිබිච්ච අවධානම අද වෙනකොට ඉතාම ශීඝ්‍රයෙන් බස්නාහිරෙන් එළියට ගමන් කරලා තියෙනවා කියන එක සංඛ්‍යාලේඛන විශ්ලේෂණය කරන ඕන කෙනෙකුට පේන්න තියෙන දෙයක්. විශේෂයෙන්ම අපි ගත්තාම ඊයේ දවසේ විශ්ලේෂණාත්මක දත්ත වාර්තා වෙච්ච ඒ කියන්නේ තොරතුරු විශ්ලේෂණය වෙච්ච පෙරේද දවසේ රෝගීන් 772 ගත්තාම සැලකිය යුතු ප්‍රමාණයක් අපිට රෝගීන් බස්නාහිරෙන් පිට පළාත් වලින් වාර්තා වෙලා තියෙනවා. දැන් කලින්ට සාපේක්ෂව. ඒ වගේම ඊයේ දවස්වල විශේෂයෙන්ම අපි ගත්තාම සමස්තයක් විදිහට රට ඇතුළෙන් රෝගීන් 878ක් වගේ ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. PCR පරීක්ෂණ අපි ඊයේ දවස්වල කරලා තියෙන 12145. එතකොට පළවෙනි වතාවට PCR පොසිටිව් රේට් එක 7.2 දක්වා ගමන් කරලා තියෙනවා. 7 මට්ටම පැනලා තියෙනවා. දැන් මේක අපි ජනවාරි මාසේ පටන් ගන්නකොට 3%ක තිබුණේ. දැන් ඒක පෙබරවාරි මුල වෙනකොට ඒක 6 වුණා. දැන් දවස් කිහිපයක් ඇතුළත ඒක 7 පළවෙනි වතාවට ඉතිහාසයේ 7.2ක පොසිටිව් රේට් එකක් ගමන් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි බලන හැම PCR පරීක්ෂණයකින්ම 7 දෙනෙක් 8 දෙනෙක් අතර ප්‍රමාණයක් පොසිටිව් බවට පත් වෙනවා. මේක රටේම තත්ත්වය. සමහර තැන්වල මේක 15 20 25 30 ගමන් කරන තැන් තියෙනවා. විශේෂයෙන්ම අපි දිගටම කතා කළා මේ සුපර් ස්ප්‍රෙඩිං ඉවෙන්ට්ස්. එහෙම නැත්නම් මේ විවාහ මංගල උත්සව, ප්‍රිය සංഭാෂණ ඇතුළු මේ සෙනඟ ගොඩක් එක්කැවසෙන අර මාර්ගෝපදේශ වලට පිටින් ගිහිලා කටයුතු කරන අවස්ථා ගණනාවක්. ඒ කියන්නේ අදී වසංගත තත්ත්වයක් කළා ඒ ප්‍රදේශ ගමන් කිරීම සඳහා ඉඩකඩ නිර්මාණය වන තත්ත්වයන් මේ අවස්ථාවන් හරහා ඇති වෙනවා කියන එක තමයි දැනට ඔප්පු වෙලා තියෙන්නේ. දැන් හොඳම උදාහරණේ කුරුණෑගල අබම්පොළ විවාහ මංගල උත්සවයේදී අපිට ඒ සහභාගී වෙච්ච 250 දෙනා වගේ ප්‍රමාණයක් අඳුනගෙන තියෙන 136කට වැඩි ප්‍රමාණයක් පොසිටිව් වෙලා තියෙනවා. ඒතර මේක ඊටාම බැරෑරුම් තත්ත්වයක්. ඒතර ඒ වගේම අපිට ඒ ප්‍රදේශීය සෞඛ්‍ය අංශ වලින් අපිට දැනගන්න ලැබුණා ඊටාම ශීඝ්‍රයෙන් මේ වෛරසය ව්‍යාප්ත වෙන ප්‍රදේශ ඇතුලේ ඒ වගේම රෝග ලක්ෂණ සහිත පිරිස් තමයි වැඩි හරියක් වාර්තා වෙන්නේ. ඒතර ඇත්තටම එහෙනම් අලුත් ප්‍රභේදයක්ද මේ බිහි වෙලා තියෙන්නේ කියන එක මේ අඹම්පොළ ආශ්‍රිතව අපි හොයලා බලන්න ඕන. නමුත් අවාසනාවකට කාරණේ තමයි අපේ රට තුළ ඒ සඳහා ඉතාම අවම පහසුකම් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මීට ඉස්සෙල්ලා අපි දැක්ක කෑගල්ලෙත් මේ වගේ තත්ත්වයක් මතුවෙමින් තිබුණා. එතෙන්දිත් අපි කිව්වා මේ රෝග ලක්ෂණ සහිතව වාර්තා වෙන සම්බන්ධයෙන් මේ ප්‍රභේද හඳුනා ගැනීම සඳහා රට තුළ පහසුකම් ඇති කරන්න කියලා. නමුත් ඒක කනකටවත් ගත්ත බවක් අපිට පේන්නේ නැහැ සෞඛ්‍ය බලධාරීන් විසින්. මොකද මේක අදහෙට ඉවර වෙන ප්‍රශ්නයක් නෙමෙයි කියලා අපි හැමෝම දන්නවා. එහෙමනම් අඩුම ගානේ මේ ඉදිරි මාස කිහිපය සඳහා අපි සැලැස්මක් හදන්න ඕනේ. මේ ප්‍රභේද හඳුනා ගැනීම ඉතා වැදගත් වෙන රට ඇතුළට අලුත් ප්‍රභේද එන එක. දැන් හොඳම උදාහරණයක් ගන්නකෝ. දැන් දකුණු අප්‍රිකාව ඊයේ දවස්වල ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතා කිරීම තාවකාලික වත්තිටෙව්වා. ඒ අයට කරපු පරීක්ෂණ වලින් මේ ඒ දකුණු අප්‍රිකාවේ වාර්තා වෙච්ච අලුත් ප්‍රභේදයට ඇස්ට්‍රාසෙනිකා එන්නතින් ඔරොත්තු දීමක් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒ ප්‍රභේදයට ගැලපෙන්නේ නැහැ ඇස්ට්‍රාසෙනිකා එන්නත. ඒ කියන්නේ ඒ ප්‍රභේදය මර්ධනය කරන්න ඇස්ට්‍රාසෙනිකා එන්නතට සමත් නැහැයි කියලා. ඒතකොට දැන් අපි දන්නවද දකුණු අප්‍රිකාවේ ප්‍රභේදය අපේ රට ඇතුළට ඇවිල්ලාද කියලා? එහෙම දැනගන්න අපිට පහසුකම් තියෙනවද? එකක්වත් නැහැ. ඒතකොට දැනට අපි ජයවර්ධනපුර රසායනාගාරයට සාම්පල් කිහිපයක් යවලා බැලුවා කියලා රටේම තත්ත්වය පිළිබඳ හරි අවබෝධයක් ලබා ගන්න බෑ. ඒ නිසා තමයි අපි දිගටම මේක කියන්නේ මේ අලුතෙන් මතුවෙන තත්ත්වයන්. විශේෂයෙන්ම මේ අදී ව්‍යාප්තියකට ඉඩකඩ විවර වෙන අවස්ථාවන් අපි කළමනාකරණය කරගත්තේ නැත්තම් මොන විදියට සෞඛ්‍ය උපදෙස් දුන්නත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් මාර්ගෝපදේශ වලට පයින් ගහලා ජනතාව වැඩ කරනවා නම් බලධාරීන් මේ සම්බන්ධයෙන් මොනිවත රකින්නවා නම් එතෙන්දී විශේෂයෙන්ම අපි රටක් විදිහට ගමන් කරමින් තියෙන්නේ ඊටාම අවදානම් තැනකට. ඒ නිසා විශේෂයෙන්ම යෝජනා කරනවා මේ පවතින තත්ත්වයට යටතේ දැන් අද වෙනකොට කොවිඩ් සමස්ත රෝගීන් ගාන 70000 සීමාවෙක් මොවල තියෙනවා. එතකොට අපිට රෝගීන් 6000කට වැඩි ප්‍රමාණයක් අපිට සක්‍රීය රෝගීන් විදිහට රෝහල්ගත වෙලා ඉන්නවා. දැන් මේ අතරතුරේ තමයි ඊයේ දවස්වල විශේෂයෙන් ජනමාධ්‍ය වාර්තා කළේ නිල වශයෙන් ප්‍රකාශ වෙන තොරතුරු සහ ඇත්ත වශයෙන්ම රසායනාගාර වලින් එළියට එන දත්ත අතර නොගැලපීමක් තියෙනවා කියන කාරණය ඊයේ ජනමාධ්‍ය කිහිපයක් විසින් හෙළිදරව් කළා. ඒ වගේම බිම්මට්ටමේ වැඩ කරන සෞඛ්‍ය වෘත්තිකයන් නිරන්තරයෙන් අපිට දැනුම් දෙමින් ඉන්නවා. ඒ අය හඳුනා ගන්න රෝගීන් පිළිබඳ නිල තොරතුරු නිල වශයෙන් ප්‍රකාශයටපත් වෙන්නේ නැහැ කියන එක. ඒතකොට මේකේදී අපි විශේෂම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමාගෙන් ඉන්නවා. වසංගත රෝග විද්‍යාංශයේ කාර්යභාරය තමයි මේ නිවැරදි දත්ත රටට ඉදිරිපත් කරන එක. ඒතකොට මේ හරහා සැක සංකා මතුවෙනවා. දැන් කෙනෙක් කියනවා අපේ ප්‍රදේශයේ මරණ මෙච්චර ප්‍රමාණයක් වුණා එකක්වත් නිල සංඛ්‍යාලේඛනයට ඇවිල්ලා නැහැ කියලා කවුරු හරි කියනවනම් අපිටත් ජාතික මට්ටමින් අපි දැනගත්ත සමහර මරණ නිල සංඛ්‍යාලේඛනයට ඇවිල්ලා නැහැයි කියලා පේනවනම්
එතකොට මෙතන ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ මේ හරහා අපි සංඛ්‍යාලේඛන වෙනස් වීමට වඩා එහා ගිය කතන්දරයක් තියෙනවා. ඒ තමයි ජනතාවට මේ අපේ පද්ධතිය ගැන හිතෙන විශ්වාසය නැති වෙනවා. ජනතාවට ඇත්ත අවදානම sannivedanaya වෙන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා අපි ඉල්ලනවා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමාගේ මේ එල්ල වෙලා තියෙන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න. මේ චෝදනා ඊටාම බරපතලයි. ඒ නිසා මේ සමස්තයක් විදිහට අපේ පද්ධති විශ්වාසය රැකගෙන නිවැරදි දත්ත ජනතාවට ඉදිරිපත් වෙලා ගමන් කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු මේ චෝදනා විභාග කළ ඒවා ඇත්තනම් ඉදිරියට ගමන් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි මරණ සංඛ්‍යාවත් අපි දැක්කා ඊයේ දවස්වල මරණ 9ක් වාර්තා වෙනවා. මේක ඊටාම අපි මරණ 2ක් 3ක් වාර්තා වෙච්ච ස්වභාවයක් තමයි අපි මාසයකට කලින් දැක්කේ. එතකොට මේ මරණ 9ත් එක්ක සමස්තයක් විදිහට රටේ මරණ 365ක් ඊයේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. ඒතර විශේෂයෙන්ම දෙවෙනි රැල්ල තුල, ඒ කියන්නේ ඔක්තෝබර් මාසෙන් පටන් ගත්ත දෙවෙනි රැල්ල තුල විතරක් සිද්ධ වෙච්ච මරණ ගාන මේ වෙනකොට 350 ඉක්මවලා තියෙනවා. මොකද පළවෙනි රැල්ලේ මාස ගණනාව තුනම මරණ 13යි වාර්තා වුණේ. නමුත් ඔක්තෝබර් වලින් පස්සේ ගත වෙලා තියෙන මාස 3-4 ඇතුළත අපිට මරණ 350කට වැඩි ගාණක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි මරණ ටික අපි විශ්ලේෂණය කරලා බලුවාම එදිනෙදා සිද්ධ වෙන මරණ බස්නාහිරෙන් එළිය සිද්ධ වෙන මරණ ගාණක් අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තියෙන බව තමයි අපිට පේන්නේ. දැන් ඊයේ වාර්තා වෙච්ච මරණ 9 මරණ 7ක්ම මහනගර සභා සීමාවෙන් එළිය. කොළඹ මහනගර සභා සීමාවෙන් එළිය. ඊළඟට කොළඹ දිස්ත්‍රික්කයෙන් එළිය මරණ 7ම. මරණ 9න් 7ක්ම. ඊගාට බස්නාහිර පළාතෙන් එළිය මරණ 9න් මරණ 6ක්. එතකොට මේක ඊටාම බැරෑරුම් තැනක් දක්වා බස්නාහිරෙන් පිට පළාත් වලට ගමන් කරමින් තියෙන බව අපිට පේනවා. ඒ වගේම තමයි ඊයේ දවස්වල විශේෂ තත්ත්වයක් අපි දැක්කා. ඒ තමයි අඩු වයසෙන් මරණයටපත් වෙච්ච සංඛ්‍යාවේ යම් වැඩිවීමක් තියෙනවා. දැන් උදාහරණ විදිහට අපිට අති බහුතරයක් වෙච්ච මරණ සිද්ධ වෙන්නේ අවුරුදු 70කට වැඩි අය. එතකොට අපේ ඊයේ දවස් සිද්ධ වෙච්ච මරණ 9 මරණ 5ක්ම වෙලා තියෙන්නේ 70ට අඩු අය. දැන් මේකේ අනිත් පැත්ත තමයි වෙනදාට තිබුණේ. වෙනදාට සිද්ධ වෙන්නේ මරණ 9ක් આવොත් මරණ 5ක්ම 70ට වැඩි අය තමයි වෙන්නේ. නමුත් දැන් ඊයේ දවස්වල පළවෙනි වතාවට අපිට දකින්න 70ට අඩු අය මරණ 5ක් සිද්ධ වෙලා. ඒ කියන්නේ අඩු වයසෙන් මරණයටපත් වෙන එක. ඒ කියන්නේ අපි අවදානම් කණ්ඩායම විදිහට හඳුනාගත්තේ මේ වයස් කාණ්ඩේ තව පල්ලෙහාට ගමන් කරමින් තියෙනවායි කියන එකද මේකෙන් කියවෙන්නේ කියන එක අපි ඉදිරියේ දෙන දත්තත් එක්ක විශ්ලේෂණය කරන්න ඕනේ. ඒ නිසා මේ මරණ සමාලෝචනය කළා මරණ සංඛ්‍යාව අවම කරගෙන ඉදිරියට ගමන් කිරීම සඳහා අපිට කටයුතු කරන්න වෙනවා. නමුත් අපිට ස්වභාවිකවම සිද්ධ වෙන දේ තමයි රෝගීන් සංඛ්‍යාව මේ විදිහට අසාමාන්‍ය ලෙස ඉහළ යන්න ගත්තොත් අනිවාර්යෙන් මරණ ගානත් අපිට වැඩි වීම අපේක්ෂා කරන්න වෙනවා. ඒ වගේම වැඩිහිටි ජනගහනයේ අතරට මේ වෛරසය වැඩිපුර ව්‍යාප්ත වෙන්න ගත්තොත් අනිවාර්යෙන් මරණ ගාන වැඩි වෙන්න ඉඩ තියෙනවා. මේ හොඳම උදාහරණය තමයි දැන්ට අපේ වැඩිහිටි ජනගහනය අපි අපේ සියලු දෙනාගේ දායකත්වයෙන් ජනතාවගේ දායකත්වයේ බලධාරීන් ගත තීරණ සෞඛ්‍යාංශවල දෙන පණිවිඩ මේ සියල්ල හරහා අපිට දැනට යම් මට්ටමකට අවුරුදු 60ට 70ට වැඩි ජනගහනයේ අතරට වෛරසය ගමන් කරන එක පුළුවන් තරම් අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අවම මට්ටමක තමයි තියෙන්නේ. මොකද අපිට දෛනික වාර්තා වෙන රෝගීන් ගත්තාම මේ දක්වා සමස්තයක් විදිහට වාර්තා වෙලා තියෙන රෝගීන් සංඛ්‍යාව ගත්තාම අවුරුදු 60ට වැඩි අය වාර්තා වෙලා තියෙන්නේ මේ සමස්ත රෝගීන්ගේ 10%ක් විතර. නමුත් ඒකේ අනිත් පැත්ත තමයි මරණ. මරණ 70ක් වෙලා තියෙන 60ට වැඩි අය. ඒතකොට ඊටාම් පැහැදිලිව අපිට පේන්න තියෙනවා මේ බැරි වෙලාවත් අපිට බැරි වුණොත් එහෙම 60ට වැඩි ජනගහනය අතරට වෛරසය යන්නේක වළක්ව ගන්න. ඒ කියන්නේ නිවාසවලට ගිහිල්ලා නිවාසවලදී ඒ ඉන්න අපේ වයසක අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ටික අපිට පරිස්සම් කරගන්න වෛරසෙන් බේර ගන්න. අනිවාර්යයෙන්ම අපේ ගෙවල් ඇතුලේ මරණ ගාන වැඩි වෙයි. ඒ වගේම අපේ සමස්ත රටේ මරණ සංඛ්‍යාව වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ පිරිස අපිට බේර ගන්න බැරුණොත්. ඒ හින්දා තමයි එන්නත වැදගත් වෙන්නේ. මොකද මේ අවදානම් කණ්ඩායම් ටික රැක ගන්න හැකීක්මනින් අපිට එන්නත ගෙහලා ගුණාත්මක එන්නතක් ආරක්ෂිත එන්නතක් මේ අයට අතුරු ආබාධ අඩු වෙන්නතක් මේ වැඩිහිටි ජනගහනයට ලබා දෙන්න අපි දක්ෂ වෙන්න ඕන. මොකද ඒකට දැන් සැලසුම් හදමින් ඉන්නවා. අපිට ඊයේ දවස්වල මම දැක්ක සුදර්ශනී ෆර්නෑන්ඩෝගේ රාජ්‍ය අමාත්‍යතුමේ පැහැදිලිවම කියනවා මාර්තු මුල ඉඳන් මේ ජනගහනයට අපිට පුළුවන් කියලා. ඒක සුබ ආරංචියක්. මොකද ලෝකේ ගොඩක් රටවල් මේ මොහොතේදී මේ ට්‍රාන්ස්මිෂන් එක එහෙම නැත්නම් ව්‍යාප්තිය යම් මට්ටමකට බිඳවට්ටන්න එහෙම නැත්නම් යම් මට්ටමකට පාලනය කරන්න එන්නත ඊටාම හොඳින් පාවිච්චි කරමින් ඉන්නවා. ඒ නිසා අපේ රටෙත් අපි දැන් මුලින්ම සෞඛ්‍ය වෘත්තිකයන්ට සහ ඉදිරිපෙළ ආරක්ෂකාංශ එයාට දෙමින් ඉන්නවා. ඒ ක්‍රියාවලිය අවසන් කළා මේ ජනතාවට මේ එන්නත ලබා දීලා ජනතාවටත් මේ ආරක්ෂාව ආරක්ෂිත එන්නතක් මගින් අතුරු ආබාධ අඩු ගුණාත්මක එන්නතක් කරහා ඒක ලබා දෙන්න අවශ්‍ය කටයුතු කඩිනමින් කළ යුතුයි. මොකද අපි දිගටම කියපු කාරණයක් තමයි කොවිඩ් වල මේ මරණ සහ සංකූලතා ටික අයින් කළොත් එහෙම කොවිඩ් වල අපිට ඉතුරු වෙන්නේ හෙම්බිරිස කැස්ස. එතකොට මේ හෙම්බිරිස කැස්ස කියන එකත් එක්ක අපිට ජීවත් වෙන්න පුළුවන් වෙනවා. එතකොට අපිට මරණ සිද්ධ වෙන ලෙඩක් එක්ක එදිනෙදා ජීවත් වීම ඊටාම අභියෝගාත්මකයි. ඒ නිසා අපිට මේ එන්නත හරහා අර කොවිඩ් එක ජීවත් වෙනවයි කියන එක කොවිඩ් එක නව සාමාන්‍යකරණයත් එක්ක ගත කරනවයි කියන එක
අපිට පහසුවෙන් කරන්න පුළුවන් වෙනවා එන්නත ලබා දුන්නොත්. ඒ නිසා අපි විශේෂයෙන්ම කියන්නේ අර මූලික සෞඛ්‍ය පුරුදු අමතක කරන්න බෑ. මේ කොයිම අවස්ථාවකදීවත් මුවාවරණයක් පාවිච්චි කරන එක, මීටරේ දුර තියාගෙන ඉන්න එක, ඊගවට අත්සෝදන එක, මේ සියල්ලම එන්නත විද්‍යාත්මකව පාවිච්චි කරන්න වෙනවා. නමුත් යම් ආරක්ෂාවක් අර මරණ සහ සංකූලතා ඇති වෙන තියෙන ඉඩකඩ අවම කිරීම හරහා නව සාමාන්‍යකරණය ඔස්සේ කොවිඩ් එක ජීවත් වෙනවායි කියන සංකල්පය වඩා යථාර්ථයක් බවට පත් කරගෙන අපිට පුළුවන් වෙනවා එන්නත් කරන්නේ සමාජයේ අති බහුතරයක් වෙච්ච පිරිස් වලට ලබා දුන්නා. ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම මේ රටාවන් අපි අධ්‍යයනය කළාම ලංකාව තුළ සිද්ධ වෙන දෙසැම්බර් මාසයට සාපේක්ෂව ජනවාරි මාසෙ ඉවර වුණා. ජනවාරි මාසය තුළ ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25න් 20කම අප්වර්ඩ් ට්‍රෙන්ඩ් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ රෝගීන් ගාන දවසින් දවස වැඩිවීමක් තමයි සිද්ධ වුනේ දිස්ත්‍රික්ක 20කම. එතකොට දිස්ත්‍රික්ක 5ක විතරයි රෝගීන් ගාන සාපේක්ෂව දෙසැම්බරට සාපේක්ෂව ජනවාරි වල යම් අඩුවක් වුණේ. කොළඹ දිස්ත්‍රික්කයේ එක දිස්ත්‍රික්කයක්. ඒතර කොළඹ දිස්ත්‍රික්කයේ සාපේක්ෂ අවදානම අඩු වෙලා තියෙනවා. නමුත් තාමත් අපේ ප්‍රධාන කේන්ද්‍රය කොළඹ. ඒතර ඔබට පැහැදිලි වෙනවා කොළඹ කොච්චර අවදානමක් තිබුණාද කියලා. ඒතර මේ අවදානම අද වෙනකොට කොළඹ නගර සභා සීමාව තුළ සමස්ත කොළඹ දිස්ත්‍රික්කය තුළ යම් මට්ටමකට දෙසැම්බරට සාපේක්ෂව ජනවාරි වල අඩු වෙලා තියෙනවා. ඒක අපිට බැලුමට සංඛ්‍යා ලේඛනවලින් පේන්න තියෙන දේ. කොළඹ ඇරුණාම පල්ලෙහාට යන තත්ත්වයක් අපිට බැලුමට මේ මොහොතේදී පේන්න තියෙන්නේ දිස්ත්‍රික්ක තව 4ක විතරයි. ඒ තමයි යාපනයේ දිස්ත්‍රික්කයේ, පුත්තලම දිස්ත්‍රික්කයේ, නුවරඑළිය දිස්ත්‍රික්කය සහ කළුතර දිස්ත්‍රික්කය. එතකොට මේ දිස්ත්‍රික්ක පහ තමයි උදාහරණ විදිහට අපි කිව්වොත් එහෙම කොළඹ, යාපනය, කළුතර, පුත්තලම සහ නුවරඑළිය. ඔය දිස්ත්‍රික්ක පහ අරුණාම අනිත් සෑම දිස්ත්‍රික්කයකම රෝගීන් ගාන අසාමාන්‍ය ලෙස ඉහළ යාම. විශේෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කය ගත්තාම, කුරුණෑගල දිස්ත්‍රික්කය ගත්තාම මේ මොහොතේ අධි අවදානම් දිස්ත්‍රික්ක බවට පත් වෙමින් තියෙනවා. ඒ නිසා මෙන්න කියන සංඛ්‍යා ලේඛන හරහා ප්‍රාදේශීය වශයෙන් හරි තීන්දුව తీරන ගත්තොත් අපි ඒ ප්‍රදේශ අතර සංචාරන සීමා පැනවීම සම්බන්ධයෙන්, ඒ වගේම ප්‍රදේශ උදකලා කිරීම සම්බන්ධයෙන් අර සමස්ත රටම වැහෙන එක වළක්වන්න අපි මේ මොහොතේදී ගත යුතු කාර්යක්ෂම තීන්දුව తీරන ගන්න මෙන්න මේ කියන සංඛ්‍යා ලේඛන සහ දත්ත පරිශීලනය කරමින් ඉදිරියට ගමන් කළ යුතුයි. ඒ වගේම එන්නත ලබා දීමේ වැඩපිළිවෙල වඩා කාර්යක්ෂම කළ යුතුයි. එතෙන්දී විශේෂයෙන්ම මේ 60ට වැඩි කණ්ඩායම් සඳහා එන්නත ලබා දීලා එයාට ආරක්ෂාව සහතික කළ යුතුයි. ඒ වගේම තමයි එන්නත ඊළඟ මාත්‍රාව දෙන්නේ කවදද කියන එක සම්බන්ධයෙන් යම් සංවාදයක් ඇති වෙලා තියෙනවා. සංවාදයත් හොඳයි. දැනට අපි තීරණය කරලා තියෙන්නේ පළවෙනි මාත්‍රාව දීලා මාසකින් දෙන්න. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු මේ පරීක්ෂණ කණ්ඩායම් විසින් හෙළිදරව් කරලා තියෙනවා. පළවෙනි මාත්‍රාවේ ඉඳන් දෙවෙනි මාත්‍රාවට ගත වෙන කාලය තරමක් දුරස් වෙන තරමට ලැබෙන ප්‍රතිශක්තිය වඩා ඵලදායක. يعني වැඩි කාලයක් රැඳෙන හොඳ ප්‍රතිශක්තියක්, හොඳ ඇන්ටිබොඩි රෙස්පොන්ස් එකක් ලැබෙනවයි කියලා සති 4ට එහා පැත්තේ දුන්නොත්. ඒ කියන්නේ සති 12ක් විතර පරතරයක් තිබ්බොත්, පළවෙනි මාත්‍රාවේ ඉඳන් සති 12ක විතර පරතරයක් තිබ්බොත් ඒ හරහා ලැබෙන ආරක්ෂාව සති 4න් දෙනවට වඩා වැඩි කියන එක තමයි ජාත්‍යන්තරව දැන් පිළිගත්ත දේ. ඒතර අපි මෙතෙන්දී මේ වාසි අවාසි දෙකම සලකන්න වෙනවා. මේ වාසි අවාසි සලකලා තමයි අපි සති 4න් දෙන්නේ. අතර වැඩි ආරක්ෂාවක් වැඩි පිරිසකට ලබා දීම කියන සංකල්පය අරගෙන අපි කතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් එක මාත්‍රාවක් වැඩි පිරිසකට ලබා දීලා ආරක්ෂාව ගැනීම කියන කාරණය ගැන කතා කරන්නත් පුළුවන්. නමුත් මේ සියල්ල තාක්ෂණිකව ඇගීමට ලක් කරලා තාක්ෂණික වශයෙන් ගත යුතු තීන්දුව. එතකොට මේ පරතරය දැනට මාසයක් කියලා තමයි තියෙන්නේ. එතකොට ඒක තව දික් කරනවාද? එහෙම නැත්නම් ඒ දික් කිරීම හරහා අපිට යම් අවදානමක් එනවද? මොකද දැන් එක මාත්‍රාවකින් විතරක් ලැබෙන්නේ සීමිත ආරක්ෂාවක්නේ. එතකොට මාත්‍රා දෙකම දුන්නාම කොහොමත් ආරක්ෂාව වැඩි. එතකොට මේ දෙවෙනි මාත්‍රාව පරක්කු කිරීම හරහා අර ඒ පළවෙනි මාත්‍රාවෙන් විතරක් ලැබෙන ආරක්ෂාව අපේ රටක් විදිහට අපිට ඉස්සරහට යන ප්‍රමාණවත්. එහෙම නැත්නම් දෙවෙනි මාත්‍රාවේ අර ලැබෙන ප්‍රතිශක්තිය දෙවෙනි මාත්‍රාවෙන් පස්සේ යම් මට්ටමකට අඩු වුණත් දෙවෙනි මාත්‍රාවත් ලබා දීමෙන් මාසෙන් දෙවෙනි මාත්‍රාව ලබා දීමෙන් අපිට වැඩි වාසියක් ගන්න පුළුවන්. මේවා ලෝකයේ තියෙන අත්දැකීම් වගේම අපේ රටට ගැලපෙන විදි පාවිච්චි කරලා අපි විසින් ඒ සම්බන්ධ අවසන් තීරණ වලට එළඹිය යුතුයි. ඒ නිසා අපි දැනට විශ්වාස කරනවා මේ තියෙන ක්‍රමවේදයන්හි යම් සමාලෝචනයක් මේ මොහොතේ අත්‍යවශ්‍යම සිදු විය යුතුයි. විශේෂයෙන්ම පරීක්ෂණ ක්‍රමවේදය සම්බන්ධයෙන්, ඒ වගේම නිරෝධායන ක්‍රමවේදය සම්බන්ධයෙන්, ඒ වගේම ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන්. මොකද දැනටත් අපිට ප්‍රතිකාර මධ්‍යස්ථාන විශේෂයෙන් මේ විශේෂිත වූ ප්‍රතිකාර මධ්‍යස්ථාන විදිහට අපි හදලා තියෙනවා ප්‍රධාන රෝහල් 9ක මේ සංකූලතා සහිත සහ ඒ වගේන රෝගීන් සඳහා ප්‍රතිකාර කරන IDH රෝහල් ඇතුළුව. ඒතකොට ඒ තැන්වල ඉඩකඩ පිළිබඳ දැනටත් ප්‍රශ්නයක් තියෙනවා. අතරමැදි මධ්‍යස්ථානවල යම් ඉඩක් තියාගෙන තමයි අපි රෝගී කළමනාකරණය කරන්නේ. අපි දැන් ඊයේ දවස්වලත් අපි 740ක් විතර ප්‍රමාණයක් සුව කරලා ගෙදර යවුවා. ඒ කියන්නේ සමස්තයක් විදිහට මේ දක්වා වාර්තා වෙලා තියෙන රෝගීන්ගෙන් 91ක් අපි හොඳ කරලා ගෙදර යවලා තියෙනවා. ලෝකේ ගොඩක් රටවලට එහෙම කරගන්න බැරි වෙලා තියෙනවා. ජනවාරි මැද වෙනකොට සමස්තයක් විදිහට අපිට වාර්තා වෙච්ච රෝගීන් සහ ඒ ප්‍රතිඵල දිහා බැලුවම 99.5ක්ම අපි හොඳ කරලා ගෙදර යවලා තියෙනවා. 0.5යි මරණයටපත් වෙලා. දැන් 0.5 ඒ කියන්නේ 100ට වඩා අඩුවේ මරණ අනුපාතය පවත්වාගෙන ගිහිලා තියෙන රටවල් කිහිපයක් විතරයි. ඒතර මේ රටවල් ගොන්නට අපිත් එකතු වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ මොන අඩුපාඩු තිබුණත්
මේ අපි ඉන්න තැන ඉඳන් තව ඉස්සරහට යන ක්‍රමවේද තමයි අපි කතා කරන්නේ. එහෙම නැතුව මේ අපි අරන් තියෙන ක්‍රමවේද සියල්ලම වැඩකට නැති අපි කිසිදු ක්‍රියාමාර්ගයක් කාර්යක්ෂම අරන් නැහැ කියන කතාව නෙමෙයි අපි කියන්නේ. ඒ වගේම ජනතාව මේ අනවශ්‍ය බියකට පත් කරන්නත් නෙමෙයි අපි මේ කටයුතු කරන්නේ. ජනතාවට මේ ඉදිරියේදී වඩා සුරක්ෂිත කරන්න සමාජය අපි ජනතාව විදිහට හිතන්න ඕන දේවල්. මොකද මේ නිරන්තරයෙන් මේවා සිහිපත් කළේ නැත්නම් ජනතාවට මේවා අමතක වෙලා යනවා. අත්සෝදනයක මුවාවරණයක් පාවිච්චි කරන එක මේ සියල්ල මේ මොහොතේදී නව සාමාන්‍යකරණයට අත්‍යවශ්‍යයෙන් සිදුවිය යුතුයි. එන්නත විද්‍යා නැතා එන්නත ලබා දුන්නාද නැද්ද කියන එකේ ඒ පදනමින් තොරව මේ මූලික සෞඛ්‍ය හුරුපුරුදු අනුගමනය කළ යුතුයි. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ පරිපාලන දිස්ත්‍රික්ක 25න් 20ක මතුවලා තියෙන මේ අප්වර්ඩ් ට්‍රෙන්ඩ් එක එහෙම නැත්නම් දවසින් දවස රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවය අපි විශේෂයෙන් අධ්‍යයනය කරන්න ඕන. ඒ වගේම අපේ PCR ප්‍රමාණය දවස ගානක් පල්ලෙහාට යනවා. දැන් ඊයේ දවස්වල 12145යි. එතකොට මේක අපේ පද්ධතියට කොයි විදිහට බලපායිද? දැන් අපි වසංගත රෝග විද්‍යාංශයෙම කියනවා. දැන් ඊයේ මම දැක්ක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාම කියන දේ 20000ක් කරන්න ඕනේ කියලා. එතකොට අපි සෞඛ්‍යාංශම පිළිගන්නවා නම් දවසකට අඩුම ගාන 20000ක් කරන්න කියලා. අපි 12000 නම් කරන්නේ 8000ක් අඩුවෙන් නම් කරන්නේ. ඒ හරහා රෝගීන්ගේ යම් අඩුවක් තියෙනවා කියලා අපි හිත සනස ගන්න උත්සාහ කරනවා නම් ඒක නෙමෙයි යථාර්ථය. මේ කොවිඩ් වලදී අපි යථාර්ථයට මුහුණ දුන්නොත් විතරයි අපිට දීර්ඝකාලීන යහපත් ප්‍රතිඵල එන්නේ. නිවැරදි අවධානව ජනතාවට sannivedanaya කළොත් විතරයි ජනතාව වගකීම් සහගතව හැසිරෙන්නේ. ඒ නිසා ජනතාවගේ සහයෝගය අපි මේ මහජන සෞඛ්‍ය ගැටලුවක් නම් ජනතාවගේ සහයෝගය නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. ඒකට ජනතාවගේ සහයෝගය ගන්න නම් ජනතාවට ඇත්ත කියන්න ඕන. ජනතාවට නිවැරදි තොරතුරු දෙන්න ඕන. ජනතාවට හරි අවධානව sannivedanaya කරන්න ඕන. ඒතකොට එකක්වත් සිද්ධ වෙන්නේ නැති වුණොත් එහෙම ජනතාවත් මේ රෝගය අමතක කළ දාන එක ගැන මේක ගැන නොසලකා ඉන්න එක ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අවසාන ප්‍රතිඵලය වෙන්නේ අපිට රෝගීන් ගාන වැඩි වෙනවා. දැනට තියෙන අවධානම තව දෙගුණ වෙනවා. අවසානයේදී මරණ ගාන වැඩි වෙනවා. ඉතින් ඒ හින්දා අපි කවුරුවත් කැමති නැහැ අපේ ගෙවල්ලවට අපේ ගමේ අපේ නගරේ කොවිඩ් මරණ ගොඩ ගැහෙනවට. ලෝකේ ගොඩක් රටවල් එහෙම වෙලා තියෙනවා. දියුණුවයි සම්මත රටවල් වල පවා ස්පිරිතාලවල කොරිඩෝ වල පවා අපි දකිනවා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා මලමිනී ගොඩ ගැහිලා තියෙනවා. එතකොට මේ වගේ මිනී කඳු ගොඩ ගැහස ගන්න අපි කැමති නම් අපිට මේක අමතක කරලා දාලා ඉස්සරහට යන්න පුළුවන්. නමුත් මිනී කඳු ගොඩ ගැහෙනවා තියා අපේ කවුරුවත් මරනවට අපි අකමැති නම් අපේ වැඩිහිටියෝ දැන් ලෝකේ ගොඩක් රටවල් වල එහෙම කළා. වැඩිහිටියන්ව අල්ලලා දැම්මා. අතහැරලා දැම්මා. එංගලන්තේ වගේ අපි දැක්කා ඒ අය වැඩිහිටි සාත්තු නිවාසවල කොච්චර ප්‍රමාණයක් මැරුණාද කියලා. ඇමරිකා එක්සත් ජනපදයේ එහෙම කොච්චර මැරුණාද කියලා. අපි කවුරුවත් කැමති නෑ අවුරුදු 100ක් 110ක් ජීවත් වෙච්ච කෙනා තව දවසක් හරි වැඩිපුර ජීවත් කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ. අපේ සෞඛ්‍ය පද්ධතියත් එහෙමයි ලැහැත්ති වෙලා තියෙන්නේ. අපේ සෞඛ්‍ය වෘත්තිකයෝ සූදානම් වෙලා තින්නේ එහෙමයි. තව එක මොහොතක් හරි වැඩිපුර ජීවත් කරවන්න. අපි කවුරුවත් අපි හතර දෙනෙක් ඉන්නවා නම් අවසන් අවස්ථාවේදී මැරෙන්න ආසන්න වෙලා හතර දෙනාම බේර ගන්න තමයි අපි මෙච්චර දවසක් කටයුතු කළේ. නමුත් අපේ ධාරිතාව ඉක්මවා ගියොත් එහෙම අපිට හතර දෙනාගෙන් එක්කෙනෙක් තෝරගන්න වෙනවා. ඒ කියන්නේ අපේ අස්පනා අපිට තුන් දෙනෙක් මැරෙන්න දීලා බලාගෙන ඉන්නවා. ඒතර මේ தත්ත්වය වළක්ව ගන්න අනිවාර්යයෙන්ම ජනතාව සබුද්ධික වෙන්න ඕන. ජනතාව මේ தත්ත්වය තේරුම් අරගෙන අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග අනුගමනය කරන්න ඕන. විශේෂයෙන්ම වගකීමක් තියෙනවා මේ අපි ඉස්සෙල්ලා කියපු විදිහට අධිව්‍යාප්තියක් සඳහා ඉඩකඩ විවර වෙන අවස්ථා ඉතාම හොඳින් කළමනාකරණය කරගන්න. විවාහ මංගල උත්සව ඇතුළු මේ සෙනෙක එකතු කරන අවස්ථා ඒ තත්ත්වයන් සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක් වෙනවා. හරියට නිරීක්ෂණය කළා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන එක. මේ සම්බන්ධයෙන් දිගටම මේ විදිහට තත්ත්වයක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ රටේ නිරෝධායන නීතිය වඩා සක්‍රිය කරලා මේ පිරිස් වලට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එතෙන්දී තරාතිරම නොබලා මේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන කියලා කියනවා. මොකද ජනතාවගෙන් නැගෙන මැසවිල්ල තමයි. පොදු ජනතාවට එක නීතියකුයි රටේ ප්‍රභූ ඵලයන් තියෙන තව නීතියකුයි ක්‍රියාත්මක වෙන්න බෑ. ඒතකොට ඒ අයට තරුපහේ හෝටල් වල උපන්දින සාද පවත්වන්න පුළුවන් නම් මේ ගමේ ඉන්න අපේ සාමාන්‍ය මට්ටමේ ජනතාවට විවාහ මංගල උත්සවයක් පවත්වන්න බැරි ඇයි කියන එක ජනතාවගෙන් ඉන්න ප්‍රශ්නයක්. ඒ හින්දා මේ தත්ත්වය හරියට අපි කරගත්තේ නැත්නම් ජනතාවගේ සහයෝගය තවත් අපිට පහළට යනවා. ඒක පද්ධතිය විදිහට අපිට ඉස්සරහට යන්න හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒ වගේම බදුල්ලේ මතුවලා තියෙන අවදානම අපි විශේෂයෙන් අවධානයට ලක් කරන්න ඕන. දැන් මේ වෙනකොට ඇඟලුම් කම්හල ආශ්‍රිතව 800කට ආසන්න රෝගීන් පිරිසක් වාර්තා වෙලා තිබුණා ඊයේ වෙනකොට. එතකොට ඒ අය හර ආශ්‍රිතව බිහි වෙනවා. මේක ඊටාම බැරෑරුම් සහ ඊටාම අභියෝගාත්මක තත්ත්වයක් බදුල්ල දිස්ත්‍රික්කය තුළ මතුවෙමින් තියෙන්නේ. දැන් කොළඹ වගේ තැනක මේ ඇඟලුම් කම්හලක මෙහෙම සංඛ්‍යාවක් මතුවෙනවට වඩා සාපේක්ෂව ඊටාම අභියෝගාත්මකයි බදුල්ල වගේ ප්‍රදේශයක මේ ග්‍රාමීය ප්‍රදේශයක මේ තත්ත්වය මතුවෙනකොට ඒ ඉස්තර රෝහල් පහසුකම් සම්බන්ධයෙන් ඒ වගේම ප්‍රතිකාර කටයුතු අතරමැදි මධ්‍යස්ථාන එතන ඉන්න සේවක පිරිස සියල්ල ඊටාම සීමිත ප්‍රමාණයක් බදුල්ලේ තියෙනවා. ඒතකොට එතෙන්දී අපි මේ මොහොතේ දක්ෂ විදිහට මේ ප්‍රදේශ සම්බන්ධයෙන් හරි තීන්දුව తీරන ගත්තේ නැත්නම් අපිට ඊටාම භයානක තැනකට බදුල්ල සමස්ත දිස්ත්‍රික්කයේ ගමන් කරන්න පුළුවන්. ඒ තත්ත්වය වළක්ව ගන්න දේශපාලන අධිකාරිය සෞඛ්‍යාංශ වගේම ජනතාවටත් එක වගේ වගකීමක් තියෙනවා කියන එක අවධාරණය කරන්න ඕනේ. වෛද්‍යතුමනි දැන් අපි දැක්කා මේ කොරෝනා ප්‍රතිකාර සඳහා මේ සිංහල හෙදවෙදකමේ යම්කිසි විදිහක පැණි වර්ග එනවා.
එයින් ධම්මික කියන වෙද මහත්තයාගේ පැණිය තමයි ඉදිරියට ඒක සම්බන්ධයෙන් සායනික පරීක්ෂණ පවත්වන්න තීරණය කළා. කොහොමද මේ තත්ත්වය කොහොමද වෙලා තියෙන්නේ කියලා වෛද්‍ය රජවෛද්‍ය නිලධාරීන් සංගම විදිහට කොහොමද? ඔව් මේ සම්බන්ධයෙන් මම හිතන්නේ අනුරාධපුර ප්‍රදේශයේ තමයි අපි දන්න විදිහට සායනික පරීක්ෂණ පැවැත්වෙන්නේ. නමුත් නිල වශයෙන් මේකේ ප්‍රතිඵල පිළිබඳ අපි කිසිසේත් තාම දැනුවත් කරලා නැහැ. ඉතින් මම දන්නේ එතන කොච්චර සාම්පල් සයිස් එකක් ගත්තද ප්‍රමාණය කොච්චරක් රෝගීන්ට මේක දුන්නද මොකද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්ගේ උපදෙස් මතනේ මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාට තමයි පැවරෙන්නේ. නොනිලා ආරංචි එනවා මේකේ අසාර්ථක බව සාර්ථක බව පිළිබඳ. නමුත් අපි මම හිතන්නේ වගකීම් යුතු සංවිධානයක් විදිහට මේ සම්බන්ධයෙන් අපි හදිස්සි වෙන්න ඕනේ නැහැ. නිල ප්‍රතිඵලය මොකක්ද කියන එක ඉතාම කඩිනමින් ප්‍රකාශයටපත් වෙනවා. මොකද මේ හරහා ඇතිවෙච්ච අහිතකර බලපෑම් අපි දැක්කනේ. මේ ජනතාව නිරෝධායන නීතියට පයින් ගහලා මේ යම් විශ්වාස මත ගිහිල්ලා කටයුතු කිරීම හරහා කෑගල්ලට වෙන්න ගිය විනාශය අපි දැක්කනේ. ඒ නිසා රටේ සමස්තයක් විදිහට අපි විද්‍යාත්මක පසුබිමක් සහිතව තහවුරු කරපු කාරණා තියෙද්දි මිත්‍යාවන් පිටිපස්සේ යන්න ඕනේ නැහැ කියන එක අපි දිගටම කියපු කාරණයක්. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණයක් කරලා තිනවා. ඒකේ ප්‍රතිඵල හොඳ නම් මේක අපිට එතකොට අපි මේ පිළිබඳ ඊළඟ අධ්‍යයන වලට අපිට යන්න පුළුවන්. නමුත් අපි රටක් විදිහට මේ පරීක්ෂණයේදී මූලික වශයෙන් කරපු පරීක්ෂණයක් අසාර්ථක නම් අපි කොහෙටද ගමන් කරන්නේ කියන එක සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන් ඉදිරිපත් විය යුතුයි මේ පැණිය සම්බන්ධයෙන් කියන එක තමයි අපි අවධාරණය කරන්නේ. මේ සම්බන්ධයෙන් රජයේ කරුණු සංගවනවා කියලා මේක දැන් මේනෝට සායනිකව අසාර්ථකයි මේ සම්බන්ධයෙන් කරුණු සංගවනවා කියලා සමහර මාධ්‍යවල පළවෙනිම පවතිනවා. ඇත්තටම මොකද්ද මේකේ මේ රජයට මේක සංගවන්න ඇයි මේ උමනාව? මම දන්නේ මෙහෙමයි අපි දැක්ක අවසන් අවස්ථාවවලදී රජයේ ඇමතිවරුන් පවා කියනවා ඒ මේක කිසි වගකීමක් ගන්න නැහැ කියලා. මම දැක්කා දේශීය වෛද්‍ය ඇමතුමා වගේම චන්න ජයසුමන ඇමතුමා කිව්වා මේක මේ වෙනම යන දෙයක් ආයුර්වේද මේකක් මේ අපිට ඒකේ වගකීමක් ගන්න බෑ කියලා. මුල් අවස්ථාවේදී විවිධ දේවල් ප්‍රකාශ වුණා. නමුත් ඒ ඇත්ත යම් අවස්ථාවල තේරුම් ගන්න නැති මේක කොතරම් දුරට ඉස්සරහට ගෙනියන්න පුළුවන්ද කියලා. මොකද පැහැදිලිවම මේකෙදී දිගටම නිවැරදි මතයක හිටපු කෙනෙක් තමයි සුදාශනී ෆර්නෑන්ඩෝ රාජ්‍ය ඇමතිව. ඒක අපි අගය කරන්න ඕනේ. එතුමිය මම හිතන්නේ මෑතකදී කිව්වා මේ පැණිය ගැන කතා කරන්න එපා. මොකද ඒක එක්ස්පයර් වෙච්ච මාතෘකාවක් කියලා එතුමිය ඒක කිව්වා. ඒ හින්දා එතුමියගේ පැත්තෙන් දිගටම එතුමිය නිවැරදි තැන විද්‍යාත්මක පදනමක පිළිලා කටයුතු කරා කියලා කියනවා රජයේ අනිත් ඇමතුරුන්ට ආදර්ශයක් වෙන විදිහට. ඉතින් ඒ හින්දා දැන් මෙතන දැන් මේක සාර්ථක නම් ඒක ප්‍රතිඵල රට ඉදිරිපත් කරන්න මම හිතන්නේ කවුරුවත් මේ දෙපාරක් හිතන එක නෑනේ මේක ප්‍රොමෝට් කරන්න උත්සාහ කරපු අය. නමුත් ඔබ කියන පරිදි ජනමාධ්‍යයක් කියනවා නම් මේක යම් අසාර්ථක බවක් ඇති වෙලා තියෙනවා ඒ පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා කියලා. දැන් සාධාරණ සැකයක් ජනතාවට මතුවෙන්න පුළුවන්. ඇයි මේකේ ප්‍රතිඵල ප්‍රමාද කරන්නේ? එහෙම අසාර්ථක වෙච්ච හින්දාද මේ ප්‍රතිඵල ප්‍රමාද කරන්නේ කියන නිසා මේ සැක සංකා දුරු කිරීමේ සම්පූර්ණ වගකීම තියෙන්නේ රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඒ අය ඉදිරිපත් වෙලා මේ මොකද්ද කළේ අය කොහොමද මේක කළේ ඒකේ ප්‍රතිඵල මොකද්ද? එහෙමනම් මේ සම්බන්ධයෙන් මොකද්ද තත්ත්වය? ඇත්තටම මේ මූලික පරීක්ෂණයකින් තොරව මේක ප්‍රවර්ධනය කරන්න කටයුතු කරපු අය මේ හරහා යම් හානිකර බලපෑමක් වුණා නම් ඒකේ වගකීම් බාර ගන්න ඕන කියන එක තමයි රජ වැන්දානික සංගම විදිහට අපි විශ්වාස කරන්නේ. දැන් අපි දැක්කා මේ වගේම දකුණු අප්‍රිකාවේ මේ හෙළවෙදකම සම්බන්ධයෙන් යම් කිසි දෙයක දේශීය ඖෂධ නිෂ්පාදනය කරමින් නමුත් උන් එන්නත බැහැර කළේ නැහැ. අපේ රටේ එන්නත බැහැර කරමින් තමයි දුන්නේ. ඇයි මේ එහෙම කරේ? මම දන්නේ එහෙම වුණාද කියලා. එන්නත සම්බන්ධයෙන් අපිට එන්නත ගෙන්න ගන්න පුළුවන් ආසන්න වෙලාවේ අපි එන්නත ගෙන්න ගන්න ඕනයි කියන එක අපි රජ වැන්දානික සංගම විදිහට කිව්වා. නමුත් එන්නත එන එකේ යම් ප්‍රමාදයක් වුණාද ඒ සම්බන්ධයෙන් අපි විශ්ලේෂණාත්මකව අපි බැලුම්ට කරුණු ඉදිරිපත් කරන්න නැතුව ඒක වෙනම කතා කළ යුතුයි. නමුත් එන්නත ලබා දෙන පසුබිමක මේ මොහොතේදී අපි එන්නත ප්‍රවාදනය කිරීම සඳහා තමයි කටයුතු කළ යුත්තේ. විශේෂයෙන්ම ඔය පැණිය සම්බන්ධයෙන් ගත්තාම ඒ විශේෂයෙන්ම පැණිය ප්‍රවාදනය කිරීම සම්බන්ධයෙන් මේ මුල් අවස්ථාවේදී කටයුතු කරපු අයටම දැන් යම් පසුතැවිල්ලක් ඇති වෙලා ඇති යා තමන් කරපු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්. ඒ නිසා තමයි ඒ අය ගොඩක් වෙලාවට දැන් මුනිවත රකින්නේ. ඒ නිසා මේ අපි අවධාරණය කරන්නේ මේ වෙච්ච දේවල් සම්බන්ධයෙන් අපි සමාලෝචනයක් කරනවා අනාගතේ මෙහෙම නොවෙන්න. මොකද මේක හෙළවෙදකම් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ආයුර්වේදය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ආයුර්වේදයේ හෙළවෙදකමේ තියෙන හාස්කම් අපිත් විශ්වාස කරනවා. බටහිර වෛද්‍යවරුන්ට අපිත් ඒ විශ්වාස කරනවා ඒ අපේ මුතුන් මිත්තන් මේ පාවිච්චි කරපු ක්‍රමවේදයන් තිබිච්ච ඒ දක්ෂතාවය. නමුත් අද වෙලා තියෙන්නේ මේ හෙළවෙදකම සහ ආයුර්වේදය කියන එකත් අද වවාගෙන කන මාතෘකාව බවට පත් වෙලා තියෙනවානේ. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් ගත්තාම හෙළ කියන වචනේ ආයුර්වේදය කියන වචනේත් අර හැල්ලු කරන දෙයක් බවට පත් කරගෙන තියෙනවා සමහර ජාවාරාංකාර පුද්ගලයෝ විසින්. ඒ නිසා මේ කියන තත්ත්වයට මේ සම්බන්ධයෙන් හරියට හෙළිදරව් කළා මේ පරීක්ෂණවල ප්‍රතිඵල මොනවද කියලා රටට හෙළිදරව් කළා. මෙතෙන්දි කොහේ හරි වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ ඇයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් බලධාරීන් කටයුතු කළ යුතුයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ වගේම විශේෂයෙන් මේ මරණ සිද්ධ වෙන ප්‍රමාණයන් සම්බන්ධයෙන් අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන. අර මම ඉස්සෙල්ලා කියපු විදිහට අපිට සමස්තයක් විදිහට
එක මාසයක් තුළ වැඩිම ප්‍රමාණය වාර්තා වුණේ ජනවාරි මාසය ඇතුළත අපිට රෝගීන් 112ක් වගේ ප්‍රමාණයක් තමයි මරණ වාර්තා වුණේ. ඒ කියන්නේ එක දවසකට සිද්ධ වෙලා තිබුණේ මරණ 3ක් මරණ 4ක් වගේ ප්‍රමාණයක්. අද ඒ සංඛ්‍යාව මරණ 6ක් 7ක් දවසකට සිද්ධ වෙන තැනට ගමන් කරලා තියෙනවා. එතකොට මේ පෙබරවාරි වල පටන් ගත්ත මුල දවස් කිහිපේ විතරක් මේ ගත වෙච්ච සතිය සහ මේ දවස් 8 වගේ කාල සීමාව ඇතුළත විතරක් මරණ 50කට ආසන්න ප්‍රමාණයක් රට ඇතුළත සිද්ධ වෙලා තියෙනවා. දැන් එළි වෙලා තියෙන සංඛ්‍යා ලේඛන ඔස්සේ 40 54 සංඛ්‍යාවක්. එතකොට ඒක ඊටාම ඉහළ සංඛ්‍යාවක් සාපේක්ෂව බැලුවාම. ඒ කියන්නේ දවසකට මරණ 5ක් 6ක් වාර්තා වෙන තැනට රට ගමන් කරලා තියෙනවා. ඒ නිසා ඉදිරි කාලය තුල විශේෂයෙන්ම දැන් අපි මේ රෝගීන් ගාන සහ මරණ ගාන අතර තියෙන සම්බන්ධය තමයි සාමාන්‍යයෙන් රෝගීන් ගාන වැඩි වෙන්න අරගෙන ඒ වැඩිවීම මරණ වලින් පිළිඹු වෙන්න සති දෙකක් විතර කාල සීමාවක් යනවා. සතියකට වැඩි කාල සීම සති දෙකක් විතර. ඒතකොට ඇත්තටම දැන් මේ සිද්ධ වෙන රෝගීන් ගාන වැඩිවීමේ මරණ වලින් ප්‍රකාශයටපත් වෙන්න ඉඩ තියෙන්නේ මේ මාසේ අන්තිම වෙනකොට. ඒ කියන්නේ පෙබරවාරි මාසේ අන්තිම වෙනකොට තමයි මේ ඇත්තටම මේ වැඩි වෙන ප්‍රමාණයන්. ඇත්තටම අපි දන්නේ නැහැ දැන් වෙනකොට වැඩිහිටි ජනගහනය අතරට කොච්චරක් මේක යනවාද අවදානම් කණ්ඩායම් වලට යනවාද කියලා. ඉතින් ඒ හරහා මරණ වැඩියෙන් ඒ පිරිස අතර සිද්ධ වුණොත් එහෙම දැනට තියෙන ප්‍රෙඩික්ෂන්ස් වලට එහෙම නැත්නම් අනුමාන වලට එහා ගිහිල්ලා අසාමාන්‍ය ඉහළ මරණ ප්‍රමාණයක් මේ පෙබරවාරි අන්තිම කාලය වෙනකොට ළඟා වෙන්න නියමිතයි. ඒ නිසා විශේෂයෙන්ම යෝජනා කරනවා මේ පවතින තත්ත්වය පිළිබඳ ජනතාවට හරි අවබෝධයක් දීලා වැඩිහිටි ජනතාව සහ සංකුලතාව අවම කරගෙන ඒ වගේම මේ අවදානම් කණ්ඩායම් වලට එන්නත් කරන වැඩ පිළිවෙල වඩා කාර්යක්ෂම කළා ඒ ජනතාව ආරක්ෂා කර ගැනීමෙන් විතරයි අපිට මේ අසාමාන්‍ය ලෙස ඉහළ වාර්තා වෙන මරණ සංඛ්‍යාව අපිට අඩු කරගන්න පුළුවන්. වෛද්‍යතුමනි දැන් මේ වෙද්දි එන්නත සම්බන්ධයෙන් යම් දුර්මත ඇතිවීමෙන් තියෙනවා. දැන් මේ ආකාරයෙන් දුර්මත ඇති වුණොත් ඇතිවීම නිසා ජනතාව තුළ යම් බියක් ඇති වෙන්න පුළුවන් එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන්. ඇත්තටම එන්නතේ අතුරු ආබාධ තියෙනවද සහ දැන් ඒ වගේම නවත කතාවක් ඇවිත් තියෙනවා මධුසර භාවයක් ඇති වෙනවා කියලා. මේ කතාවල වෛද්‍ය මතය මොකද්ද? ඔව් මේ සමහර දේවල් ඉතාම කනගාටුදායකයි. ඇත්තටම මොකද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන් මම හිතන්නේ මීට වඩා වගකීමක් ගන්න ඕන මේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් මේ එන්නත සම්බන්ධයෙන් මේ පොද අපි වෘත්තීය සමිතියක් විදිහට මේ එන්නත පිළිබඳ ජනතාව දැනුවත් කරනවා. නමුත් නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන් මීට වඩා ජනතාව අතරට තොරතුරු ගලා යාම සඳහා ක්‍රමවේදයක් සකස් විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මොකද අපිට එන්නත පිළිබඳ යම් ගැටලු තියෙනවා තමයි. එන්නත පිළිබඳ අපි නොදන්න දේවල් තියෙනවා තමයි. නමුත් මේ මොහොතේදී අපි අර හැමදාම කියපු විදිහට අපි අඳුරු උමගක ගමන් කරමින් ඉන්නවා නම් ලෝකයේ විදිහට. ඒ උමගෙන් ඈත කෙළවරේ අපිට එළියක් පේනවා නම් ඒ එළිය තමයි එන්නත. එතකොට මේ එළිය ගැන විශ්වාසය තියලා අපිට මේ මොහොතේ කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා එන්නත සම්බන්ධයෙන් ගත්තාම අපි විශේෂයෙන්ම කිව්වා එන්නතක් ලංකාවට ගෙන්නනවා නම් ප්‍රධාන කාරණා පහක් සම්පූර්ණ වෙන්න ඕනයි කියලා. පළවෙනි එක ලෝක සෞඛ්‍ය සංවිධානයේ යම් අනුමැතියක් සහිත එන්නතක් ගෙන්න ගන්න පිළිගැනීමක් සහිත එන්නතක් ගෙන්න ගන්න අපි දක්ෂ වෙන්න ඕන. ඵලදායී එන්නතක් ගෙන්න ගන්න අපි දක්ෂ වෙන්න ඕන. කියන්නේ වැඩි ප්‍රතිශතයක් සාර්ථක වෙන එන්නතක්. ඊළඟට අතුරු ආබාධ අඩු ආරක්ෂිත එන්නතක් ගෙන්න ගන්න අපි දක්ෂ වෙන්න ඕන. අපේ රටේ භෞතික පරිසරයට අපේ ශීතදාමයේ ශීතකරණ වලට ඊගාවට අපි ප්‍රවාහන පද්ධතියට ගැළපෙන එන්නතක් ගෙන්න ගන්න ඕනේ. ඊගාවට පස්වෙනි කාරණේ විදිහට අපි මිල ගැන සැලකිලිමත් වෙන්න ඕන කියලා කිව්වා. මොකද 20%යි අපිට නොමිලේ ලැබෙන්නේ. ඊටු ටික මිලදී ගන්න වෙනවා. ඒතර අපිට දැරිය හැකි මිලක් වෙන්න ඕන. ඔන්න ඔය කියන කාරණා අඩු වැඩි වශයෙන් සම්පූර්ණ වෙන එන්නතක් තමයි කොවිෂීල්ඩ් එන්නත, මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත අපි ගෙන්න ගත්තේ. ඒ නිසා ගෙන්නපු එන්නත පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ. ඒ නිසා තමයි මේ වෙනකොට සෞඛ්‍ය වෘත්තිකයන් 1,60,000කට වැඩි ප්‍රමාණයක් කිසිදු ප්‍රශ්නයකින් තොරව කිසිදු බරපතල ගැටලුවකින් තොරව එන්නත විදගෙන තියෙන්නේ. දැන් මේ කතා කරන මම ඇතුළුව. ඒතකොට මේ එන්නතේ එතකොට බලපෑම ගත්තාම විශේෂයෙන්ම ඇති වෙලා තියෙන අතුරු ආබාධ එහෙම නැත්නම් එන්නතෙන් පස්සේ ඇවිල්ලා තියෙන ඊටාම සුළු මට්ටමේ අතුරු ආබාධ විදිහට අපි හඳුන්වන දේවල්. ගොඩක් දෙනෙකුට ඇති උනේ ලා උණ ගතියක් එක ඇඟේ ප්‍රතිතේ හෙට්ටු ගතිය, මස්පිඩු වේදනාව වගේ රෝග ලක්ෂණ. ඒතර ඒවා පැය 24ක් පැය 48ක් වගේ කාලෙට පැරසිටමෝල් පෙති දෙකක් ඇතුව හෝ නැතුව හොඳ වෙලා යන తాවකාලික අතුරු ආබාධ. ඒ අනුහම දරුණු ගණයේ අසාත්මිකතාවයන් වාර්තා වෙලා නැති ගන්නට. ඒ නිසා මේ එන්නතක අපි භයානක බව තීරණය කරන්නේ මේ අසාත්මිකතාවයන්. එහෙම නැත්නම් මේ ඇලර්ජික් රියැක්ෂන්ස් දරුණු ගණයේ ඒවා එන්න වැඩි ප්‍රමාණයක් එනවා නම් තමයි අපි එන්නත සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම එන්නත් ලෝකේ තියෙනවා. නමුත් මේ කොවිෂීල්ඩ් සහ මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත අපිට ලෝකයේ සහ අපේ රටේ භාවිතා කරලා තියෙන ප්‍රමාණයන් බැලුවාම ඉතාම ආරක්ෂිත එන්නතක් බවට කියන්න පුළුවන් තත්ත්වය තියෙනවා. ඉතින් ඒ නිසා ඒක නිසා තමයි අපි කියන්නේ ජනතාවට ලබා දෙන එන්නතත් ඒ වගේ ගුණාත්මක එන්නතක් ගහලා දෙන්න ඕනයි කියන කාරණය. ඒ නිසා අතුරු ආබාධ විදිහට එහෙම ඉතාම සුළු අතුරු ආබාධ ප්‍රමාණයක් තමයි අවිලා තියෙන්නේ. ඒ සුළු මට්ටමේ අතුරු ආබාධ ලොකු පිරිසකට අවිලා තියෙනවා. නමුත් ඒ සුළු මට්ටමේ අතුරු ආබාධ ඊළඟට දරුණු අතුරු ආබාධ වාර්තා වෙලා නැති තරමටම. ඒ නිසා ඉතාම අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ එන්නත සම්බන්ධයෙන් බය වෙන්න එපා. එන්නත ඉදිරිපත් වෙන්න, එන්නත ලබා ගන්න. ඒ හරහා ඔබ ආරක්ෂා වෙනවා වගේම සමාජය ආරක්ෂා කරන්න ඔබට තියෙන මේ මොහොතේ ජාතික යුතුයකමක් වගකීමක් එන්නත් කරන්නේ ලබා ගැනීම. ඒ නිසා අපි සියලුම සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් සහ ආරක්ෂකාංශවල මේ සහ තෝරගන්න ඉන්න පිරිස කියලා ඉතුරු
ඉතුරු සියලු දෙනා ඉදිරි දවස් කිහිපය ඇතුළත එන්නත ලබාගෙන අපේ ඉලක්ක සම්පූර්ණ කරගන්න උදව් වෙන්න. ඒ වගේම ජනතාවට ඊටාම ගුණාත්මක එන්නතක් ගෙනහැල්ලා ඒ අවදානම් කණ්ඩායමට මුලින් එන්නත දීලා සමස්තයක් විදිහට සමාජයේ ආරක්ෂිත තැනකට ගෙන යන්න අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕන කියන එක තමයි අපි දිගටම කියන්නේ. අපි දැක්කේ ප්‍රථම වතාවට පොලිස් නිලධාරියෙකු මිය යනවා. මේක ආරක්ෂකවංශයේ යම් කිසි සසල කරන පුවතක්. මේක මොකද දැන් තත්ත්වය? ඔව් මම හිතන්නේ ඔබ කියන කාරණය ඕනම ශාස්ත්‍රයකට අදාළයි. මොකද දැන් මෙතන වෛද්‍යවරු මේ වෙනකොට සක්‍රීය සේවයේ හිටපු අපේ වෛද්‍යවරයෙක් මිය ගියා, තරුණ වෛද්‍යවරයෙක්. ඊට අමතරව අපිට වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහත්මයාගේ මරණය පිළිබඳව අහන්න ලැබුණා. ඊට පස්සේ දැන් මේ පොලිස් නිලධාරී ආරක්ෂක අංශවල නිලධාරියෙක් මිය ගිය පොත අපිට අහන්න ලැබෙනවා. ඒකට ඒ නිසා ඉදිරි කාලය තුල අපි මේ සම්බන්ධයෙන් හරියට ක්‍රියාත්මක වුනේ නැත්නම් අනිවාර්යයෙන්ම අපිට මේ වගේ සිද්ධි කිහිපයක් එහෙම නැත්නම් ගණනාවක් පිළිබඳ අනාගතයේදී අහන්න ලැබේ. ඒ නිසා මේක පොලිසියේද ආරක්ෂක හමුදාවේද මේ සියලු දෙනාම අවධානමක් අරගෙන වැඩ කරන්නේ. විශේෂයෙන්ම ඉදිරිපෙළ සෞඛ්‍ය වෘත්තිකයන් එතෙන්දී විශේෂ අවධානමක් අරගෙන වැඩ කරන්නේ. ඒ සියලු දෙනාම ආරක්ෂා කරගන්න අවශ්‍ය නිශ්චිත වැඩපිළිවෙළ ඔස්සේ තමයි අපි ඉදිරියට ගමන් කළ යුත්තේ කියන එක මේ මරණ හරහා අපිට කියවෙන පණිවිඩය.